නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවන අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දැහැමි රැකවරණය සැලසේවා. අප සියලු දෙනාගේම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි, අද දින සම්බුදු සිත කසිරිය ධර්ම සාකච්ඡාව සඳහා අනුග්‍රහය දරන්නේ නුවරඑළියේ පදිංචි පින්වත් NSTA චානක චතුරංග සහ DM නදීෂා ප්‍රියානි යන දෙපළ ඇතුළු පවුලේ සියලු දෙනා ඒක රාශී වෙලා තමයි දරුවෙක් ලැබීමට සිටින නදීෂා පින්බර මහත්මියට, කුසේ වැඩෙන පින්වත් දරුවාට නිදුක් නිරෝගී සුවපත් භාවය, තුනුරුවන අනන්ත ආශිර්වාදේ, දෙවියන්ගේ දැහැමි රැකවරණේ, මහා සෑයේ අනන්ත අනුහස, අඟුලිමාල සෑයේ අනන්ත අනුහසින් සියලු රැකවරණ සැලසේවා කියන අදහසින් තමයි අද උතුම් ධර්ම දානමය පින්කම සිද්ධ කරන්නේ. පින්වත්නි, මේ වගේ අවස්ථාවක තමන්ගේ කුසට දරුවෙක් ලැබෙන ඉන්න මොහොතක නිරන්තරයෙන් සිහි කරන්න, කලාතුරකින් පාරමී ධර්මයන් පුරාගෙන දෙව් මිනිස් ලෝකයාට මහා කරුණාවෙන් මේ ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් දුම්නස් වැළඳ ගනිමින් සසරට වැටිලා දෙව් මිනිස් ලෝකයාට මහා කරුණාවෙන් ජරා ව්‍යාධි මරණ දුකින් ඈතර කරන උදාර අදහසින් නිරන්තරයෙන් මේ තමන්ගේ ජීවිතේ පාරමී ධර්මයන් පුරලා මනුලොවට ඇවිල්ලා පරම සත්‍යයක් අවබෝධ කළා. ඒ සත්‍යයයි මේ දෙව් මිනිස් ලෝකයාට දෙන්න ඔබ මෙවන් මොහොතක උත්සාහ කරන්නේ. ඒ පරම සත්‍ය දෙන කල්යාණ මිත්‍රයන් දෙව් මිනිස් ලෝකයාට ඔබ දෙන්නට කරන උපකාරයක්. ඉතින් සසර පුරා තමන්ගේ දරුවට ඒ උතුම් කල්යාණ මිත්‍ර ඇසුර ලැබේවා කියලා පතන්න. නිරන්තරයෙන් මේ සොඳුරු නිර්මල පාරමී බලයකින් අවබෝධ කොට වදාළ ඒ උතුම් පරම ගම්බීර ධර්මයම ඒ දරුවට නිරන්තරයෙන් ඇසේවා, ශ්‍රවණය වේවා, ඒ ධර්මයේම හිත පිහිටාවා කියන උතුම් ආශිර්වාදේ නිරන්තරයෙන් කරන් පින්වත්නි. ඉතින් අද දවසෙත් සුපුරුදු පරිදි පින්වත්නි, අපි එදා වජිරාසන භූමියේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්බුදු බවට පත්වෙති දසබල ඥාන නම් වූ උතුම් ඥාන පතයන් ශාස්ත්‍රුන් වහන්සේගේ චිත්තසංතානෙ ඉපදුනා. ඒ ඉපදුණු උදාර අවබෝධය පිළිබඳව තමයි අපි මේ දවස් ටික පුරාවට කතා කරමින් හිටියේ. විශේෂයෙන් මේ දවස් ටිකේ සබ්බත්තගාමිනීම් පටිපදං යථාභූතං පජානාති කියන සියලු ප්‍රතිපදාවන් දකින්න පුළුවන් ඥානයක් තථාගත බුදුරජාණන් වහන්සේට තියෙනවා පින්වත්නි. එතකොට මේ ප්‍රතිපදා අතර අපි මේ දිනවල කතා කරමින් හිටියා සත්වයේ හිත රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් නිදහස් කරවන්නේ මොන වගේ කල්පනාවක් හිතේ උපද්දන කොටද? රාගෙන්, දේශයෙන්, මෝහයෙන් හිත නිදහස් කරවන්නේ මොන වගේ දෙයක් මානසිකාර්ය කරනකොටද? මොන වගේ දේවල් සිහි කරන්න පුරුදු වෙනකොටද කියලා සර්වඥනිතින් සියල්ල දැනගෙන, සියල්ල දැකගෙන දේශනා කරපු සොඳුරු බණ පද. එහෙනම් අපිට තේරෙනවා පින්වත්නි, අපි අපේ ජීවිතේ මෙවන් උදාර පරම සත්‍යයක් අපි අපේ හිතලින් අපි කල්පනා කළා නෑ පින්වත්නි. ඒතර මේ හැම දහම් පරයයකම තිබුණේ දුක ගැන කල්පනා කරන්න, දුකට හේතුව කල්පනා කරන්න. ඒ වගේම ඒ දුකෙන් නිදහස් වෙන ක්‍රම කල්පනා කරන්න. මේ හිතට කියලා දෙන්න හැමතිස්සෙම. කාලයක් මේ හිතට
සැබෑ විදියටම දුක ගැන සිහි කරලා දෙනකොට දුක හට ගන්න හේතුව මේ හිතට නිරන්තරයෙන් සිහි කරලා දෙනකොට දුක නැති කරන මාවත නිරන්තරයෙන් මේ හිතට සිහි කරලා දෙද්දී මේ හිත අයාලේ ගිය හිත නොමග ගිය හිත සිහි මුලා වෙච්ච හිත සිහි මුලා වෙලා අයාලේ ගිහිල්ලා දුකට හේතුව විදියට බාහිර ලෝක දේවල් තේරුම් අරගෙන බාහිර ලෝකයේ භෞතික දේවල් වලින් දුක නැති කරන්න යන ගන්න වීරියට ඔහු අවසානයේ තියන්න පටන් ගන්නවා. මේ කියන දහම් පරයයන් තමන්ගේ හිතට ඒත්තු වෙන්න පටන් ගත්ත දවසට. ඒ කියන දහම් පරයයන් එතකොට පිළිබඳ පුංචි ශ්‍රද්ධාවක් ඇති වෙන්න පුළුවනි අපිට. නමුත් ලොකු ශ්‍රද්ධාවක් මේ හිතේ උපද්දන්න අමාරුද නැද්ද කියලා මේ දහම් පරයය සිහි කරන්න ගන්නකොට ඔබට තේරෙයි. මේ දහම් පරයයන් සිහි කරන්න ගනිද්දී ඔබේ හිතේ ගන්න උත්සාහයට වඩා වේගින් හිත ප්‍රතික්ෂේප කරනවා පිළිගන්නේ. එහෙනම් ඒකෙන් තේරෙන්නේ මොකක්ද එහෙනම්? එහෙනම් මේ හිත මිතුවක් කල් සසරේ දුකට හේතුව විදියට හිත පිළි අරගෙන තියෙන්නේ වෙන දේවල්. දුකට හේතුව විදියට වෙන දෙයක් පිළිගත්තු නිසා සත්‍ය කියද්දී සත්‍යෙට හිත සංවේදී වෙන්නේ නැහැ. අසත්‍යයේ කාලයක් හිටපු කෙනාට සත්‍ය පැහැදිලි කරලා දෙනකොට සත්‍යයට පහදින්නේ නැහැ. මේක තමයි සත්‍ය. අසත්‍යයේ හිත වැළඳගෙන කාලයක් හිටියාට පස්සේ මොකද වෙන්නේ? සත්‍ය ගැන කොච්චර කියලා දුන්නත් සත්‍යයේ හිත පිහිටන්නේ නැහැ. ඉතින් ඒ නිසා එහෙම දෙයක් තමයි දැන් අපිට වෙලා තියෙන පින්වත් මේ යුගේ. ඉතින් ඒ නිසා එහෙම දෙයක් සිදු වුණු බව Taman තීරුම් ගන්න මේක සිහි කරන හැම මොහොතකම මේක වෙන්නේ කොහොමද හරමද මෙහෙමද කියලා හිතනවා නම් ඒක තේරෙන්නේ මොකද්ද? ශ්‍රද්ධාවම අධිකම. එහෙම හිත උත්සාහ කරද්දී හිතන්න හිතෙන්නේ නැත්තා. නිදිමත එනවනම්, කම්මැලිකම් එනවනම් බලන්න දැන් ඔය නිදිමත කම්මැලිකම් ෆිල්ම් එකක් බලන්න යද්දි නෑනේ. ගමනක් බිමනක් යද්දි කෑමක් බීමක් අද්දි තමන්ගේ ගෙදර දොරේ කටයුතු හොඳට මේ හොයලා බලලා කරනකොට නිදිමත මුකුත් නෑනේ පින්වත්. ඇයි ඒ වගේම තමයි මෙතුවක් කල් අපි සසරේ රැකවරණයක් කිව්වේ. ආරක්ෂාවක් කිව්වේ. දුක නැති කරන්න පුළුවන්කම තියෙන මේ දේවල් වලින් කියලා මෙතුවක් කල් සසරේ හිතට පණිවිඩය දීපු නිසා ඒ දේවල් කටයුතු කරන්න යන සැනින් හිත හරි සතුටටපත් වෙලා හිත ඇලී ගැලී තියෙනවා. හැබැයි දුක හටගන්න හේතුව මෙන්න මේකයි කියලා භාග්‍යතුන් වහන්සේ වදාළ දහම් පරයයක් හිතට සිහි කරලා දෙන හදනකොට හිත පිළිගන්නේ නැති නිසා මොකද වෙන්නේ? නිදිමත එනවා, අලසකම් එනවා, ඇඟේ අමාරු වෙනවා, වෙන ප්‍රශ්න ඔළුවේ කැරකෙනවා. මේක හිතුවන් ඇද්ද කියලා හිතෙනවා. ප්‍රශ්න ගොඩයි. තමන්ගේ දුර්වලතාවය හඳුන ගන්න පින්වත්නි. එහෙනම් මේ ශ්‍රද්ධාවට හිතපත් කරගන්න කොච්චර අමාරුද පින්වත්නි. ඕකෙම තේරුම් ගන්න මොකද්ද? හිත ශ්‍රද්ධාවට ගන්න කොච්චර දුෂ්කරද කියලා. එතකොට මේ ශ්‍රද්ධාවට ගන්න දුෂ්කර නිසා ඉතින් මේ ජීවිතේ ටික හරි මේ ශ්‍රද්ධාව ගොඩනගන්න මහන්සි ගන්න. ඉතින් මේ ජීවිතේ අපිට ඇත්තටම අපි සියලු දෙනාටම පාහේ කරන්න තියෙන මෙච්චරයි. මොකද්ද? මහන්සි ගන්න එක විතරයි. මේ දහම් පරයයන් පිළිබඳ ශ්‍රද්ධාව උපදින්න මහන්සි ගන්නවා. කොහොමද මහන්සි ගන්නෙ? භාග්‍යතුන් වහන්සේ යම් දේශනා පරයයකින් මේකින් මාර්ගඵල ලබනවා නිකලෙස් වෙනවා කියලා දේශනා කළා නම් ඒ දහම් පරයයක් හිතන්න අපි මහන්සි ගන්නකොටම අපි ශ්‍රද්ධාව තමයි උපදලා තියෙන්නේ. වීරිය තමයි උපදලා තියෙන්නේ. සිහිය තමයි පොඩි මොහොතකට හරි උපදලා තියෙන්නේ. හැබැයි හිතින් ගිලිහිලා යන්න පුළුවන්. ගිලිහිලා යද්දි මොකද කරන්න ඕන? ආයෙත් පටන් ගන්න ඕන. ශ්‍රද්ධාව කියන එක මොකද වෙන්නේ? හට ගන්නවා ආයෙ නැති වෙලා යනවා. ආයෙත් වීරියෙන් ආයෙ ශ්‍රද්ධාව උපදවනවා. ආයෙත් ගිලිහිලා යනවා. එතන මොකද කරන්නේ? ආයෙත් වීරියෙන් ආයෙ ශ්‍රද්ධාව උපදවන්න ඕන. එහෙම බලන්න එතකොට මේ තමන්ගේ ශ්‍රද්ධාව හට ගන්න ඕනේ නැති වෙනවා තමන්ට පෙනේ. නැද්ද බලන්න? මොහොතකට හිතෙනවා වීරිය අරන් සිහි කරනවා සුළු මොහොතකින් ආයෙ ශ්‍රද්ධාව නැති වෙනවා ආයෙක හිතන්න හිතෙන්නේ. උන් ශ්‍රද්ධාව හටගත්තා නැති වුණා. ඒ නිසා පින්වත්නි මේ ශ්‍රද්ධාව උපද්දන්නවා කියන එක ලේසි දමාරුද කියලා තමන් සිහි කල්පනාවේ මේව කරන්න ගන්නකොටම තමයි ප්‍රායෝගිකව තේරෙන්නේ පින්වත්නි.
ඉතින් ශ්‍රද්ධාව හිත නගා සිටවනවා කියන එක හරි. හැබැයි අපිට හිතන පුද්ගලික අදහස් තුළ පුද්ගලික දේවල් තුළ හිතා ඉන්න කටයුතු කරන්න අපිට ලේසි. මොකද ඒව තියෙන්නේ අකුසල් එක්ක. භාග්‍යතුන් වහන්සේ වදාළ අනුශාසනාවක් හිතේ උපද්දනවා කියන එක හරි දුෂ්කරයි. ඒ නිසා පින්වත්නි මේ කරුණ තේරුම් අරගෙන තමන් මේ දහම් මානසිකාරයක් උපද්දන සෑම මොහොතකම ශ්‍රද්ධාවයි මේ උපද්දන්නේ කියන කාරණේ තේරුම් ගන්න පටන් ගත්තනම් සියලු ප්‍රශ්න විසඳෙන්න පටන් ගන්නවා. ඇයි? ඒතර තේරෙනවා අම්මෝ වෙන ශ්‍රද්ධාව කොච්චර අඩුද මම තව උත්සාහ කර ශ්‍රද්ධාව උපද්දන්න ඕන කියලා තේරුම් ගන්න පුළුවන්. පින්වත්නි ඊට පස්සේ මේ දහම් පරයයන් අතරේ අදත් සුඳුරු දහම් පරයයක් බුදුරජාණන් දේශනා කළා. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා පින්වත් මහණනි කවුරු කෙනෙක් ඇහුවොත් එහෙම යුගල වශයෙන් විමසන තව දහම් පරයයන් තියෙනවද කියලා තියෙනවා කියලා උත්තර දෙන්න කිව්වා. කුමද්ද කියලා ඇහුවොත් එහෙම කියන්න කිව්වා. කුමද්ද? යං කිංචි දුක්ඛං සම්භූති සබ්බං උපාදාන පච්චයාති. අය මේකානුපස්සනා. ඉන යම්තාක් මේ ජීවිතෙත් එක්ක රැඳුණු තැවරුණු දුක් ඇද්ද ඒ සියල්ල උපාදානය නිසායි හටගන්නේ කියලා සිහි කරන්න කිව්වා. උපාදාන නිසා හටගන්නේ. ඊළඟට උපාදානානන්තේව අශේෂ විරාග නිරෝධා. තමන්ගේ ආධ්‍යාත්මික උපාදාන විද්දි බැඳිලා යද්දී ඒක නැවත නැවතත් ඒ බැඳිච්ච ස්වභාවයේ හිතෙන් ගලවලා අයින් කර ඉන්නකොට මොකද වෙන්නේ? අනශේෂ විරාග නිරෝධ. එයාට කාලයක් යනකොට මොකද වෙන්නේ? විරාගී හිතින් සිටීමේ හැකියාවක් ඇති වෙන පටන් ගන්නවා. ඊට පස්සේ මොකද කරන්නේ? විරාගී සිතින් වාසය කර අශේෂ කියන්නේ ශේෂයක්වත් ඉතුරු නැතුව නිරුද්ධ වෙලා යන කම්ම ਉਹ වාසය කරනෝදය අන්න එදාට තමයි කියනවා නත්ති දුක්ඛ සම්භවද ආයි දුක් හටගන්නේ නැති ස්වභාවයටපත් වෙනවා කියලා කියනවා. මේක හරියට කොට හරි පුදුමයි පින්වත්නි. අපි දැන් සරල කියන වචනේ එනවා. නමුත් හිතන තරම් සරල නෑ මේකෙදි. මේක අපි කවදා හරි දවසක හිතන්නේ ගතු දවසට තමයි මේකේ ස්වභාවය තේරෙන්නේ. තාම බලන්න තමන්ගේ හිතේ මේ විවිධ අරමුණු වලට උපාදාන වෙලා යනවා. ඒක අපි ඉස්සරහට තේරුම් ගනිමු. එතකොට බුදුරජාණන් දේශනා කළා කතමංච භික්ඛවේ උපාදානාන. පින්වත් මහන්නි උපාදාන කීයක් තියෙනවද? චත්තාරිමානි භික්ඛවේ උපාදානානි. උපාදාන කීයක් තියෙද? එනම් මේ අපේ සිත බැඳිලා යන කරුණු හතරක් තියෙනවා. මොනවද? කාම උපාදානං, ditthු උපාදානං, සීලබ්බතු උපාදානං, අත්තවාද උපාදානං. එහෙනම් අපේ හිත කාමයට උපාදාන වෙන ස්වභාවය තියෙනවා පින්වත්නි. ඉෂ්ඨකාන්ත මනාප රූපවලට, ඉෂ්ඨකාන්ත මනාප ශබ්දවලට, ඉෂ්ඨකාන්ත මනාප ගන්ධ සුවඳට, ඉෂ්ඨකාන්ත මනාප රසයට, ඉෂ්ඨකාන්ත මනාප පහසට තමන්ගේ හිතේ උපාදාන බැඳිලා යන ස්වභාවය හට ගන්නවද නැද්ද බලන්න. හට ගන්නවා. ඒකට මොකද්ද කියන්නේ? කාම උපාදානය. ඊළඟට මොකක්ද? ditthi උපාදානය. විවිධ වැරදි දෘෂ්ටි වලට හිත උපාදාන වෙන ස්වභාවය තියෙනවා. දැන් බලන්න දන් දීමේ විපාක තියෙනවා කියලා සමහර අය හිත පිළිගන්නේ. ඒක ditthi උපාදානය. ඊළඟට සේවා කටයුතු වල විපාක තියෙනවා කියලා හිත පිළිගන්නේ. පුද පූජා වල විපාක තියෙනවා කියලා හිත පිළිගන්නේ. ඒ ඔක්කොම ditthi උපාදාන. කියන මාතෘත්වයේ පීතෘත්වයේ විශ්වාස කරන්නේ. මෙලෝ පරලෝ තියෙනවා කියලා විශ්වාස කරන්නේ. ඕපාතික උපත් විශ්වාස කරන්නේ. මෙලෝ පරලෝ ස්වයම්බු ඥාණයෙන් අවබෝධ කර ශ්‍රමණිය බ්‍රාහ්මණයෝ ඉන්නවා කියලා විශ්වාස කරන්නේ. හොඳ කර්මයන්ගේ හොඳ විපාක තියෙනවා. නරක කර්මයන්ගේ නරක විපාක තියෙනවා කියලා විශ්වාස කරන්නේ. අන්නේ විශ්වාස කරන්නේ නැති ස්වභාවයට කියනවා පින්වත්නි කොහොමද? දෘෂ්ටි උපාදාන. දැන් ඊට පස්සේ ඒ දෘෂ්ටිය දුරු කරලා සම්මාදිට්ඨිය වැඩුව කියලා හිතන්නකෝ. ඒතර ඒ සම්මාදිට්ඨියට අපේ හිත උපාදාන වෙනවා මුලින් නැත්තේ නේ. ඒතර ඒ සම්මාදිට්ඨියට ඇති වෙන උපාදාන නැති කරන්න තියෙන ප්‍රඥාව දිනු කරලා. ඒ නිසා මේ සම්මාදිට්ඨියට මේ අතහරින්න පින්වත්නි. අද ගොඩක් අය ඒකනේ කරන්නේ.
පින් කරනකොට දන් දෙනකොට ඒව කොල්ල හරියන්නේ ඔක සංසාරේ යන්න හේතු වෙනවා කියලා අධාර්මික මතයක් ගෙන ආපු රහතන් වහන්සේලා කියපු හොරු ටිකක් හිටියා පින්වත් වර්තමානයේ. හොරු ටිකක්. එතකොට මේ හොරුන්ට මේක තේරුම් ගන්න බැරි වුණා. මෙතන මොකද්ද කරන්න තියෙන්නේ කියලා. ඒත් බුදුරජාණන් වහන්සේ මේ ලෞකික සම්මාදිට්ඨිය කියලා වදාළදී ආශ්‍රව සහිතයි, උපාදාන සහිතයි. සසරට ගෙනියනවා. හැබැයි දුගතියට නෙමෙයි පින්වත් සුගතියට. ඒක අතහැරීම නෙමෙයි කරන්න තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ ඒකට ලස්සන දෙයක් දේශනා කළා. කොහොමද? ප්‍රඥාව දියුණු කරනකොට අරක නිරුද්ධ වෙලා යනවා. ඒ නිසා අපි ප්‍රඥාවයි දියුණු කළ යුත්තේ පින්වත් මේකට. ප්‍රඥාවයි දියුණු කළ යුත්තේ. ප්‍රඥාව දියුණු වෙන්නේ මේ කියන මානසිකාරයන් තුලින්. ඒතර මේ මානසිකාරයක හිත පවත්වනවා කියන එක හිතන තරම් ලේසි නෑ. ඒතර මේ මානසිකාරය ටික ටික තමන්ගේ හිත දියුණු කරගන්නයි මහන්සි ගන්න ඕන. ඒතර බලන්න හරි පුදුමයි. ඒතර මේ සුන්දර කාරණා දෙකම හිත නිකලස් කරනවා. මොකක්ද ඒ කාරණා දෙක? යම්තාක් දුක් ඇද්ද ඒ දුක් උපදින්නේ උපාදානයෙන් කියලා සිහි කරන්න කිව්වා. උපාදාන ඉතුරු නැතුව නිරුද්ධ වෙලා ගියොත් සියලු දුක් ඉතුරු නැතුව නිරුද්ධ වෙලා යනවා කියලා සිහි කරන්න කිව්වා. ඒතර පින්වත් මේක සිහි කරද්දී මොකද වෙන්නේ? ඒතර හරි ආශ්චර්යයි. මිතුවක්කල් තමන්ගේ අවිද්‍යාව සහගත මේ සසරට වැටිලා පිනකොට අපි අපේ සිත් වලින් දුක උපදවන්නේ මෙන්න මේ දේවල් කියලා භෞතික දේවල් වලට වේවා යම් දෘෂ්ටි සහගත දේවල් වලට අපේ හිත ඇබ්බැහි වෙලා තියෙනවා. ඒ ඇබ්බැහි වෙලා තියෙන හිතට තමයි දැන් අපි තමන්ගේ ආධ්‍යාත්මයේ තියෙන මේ දුර්වලතාවයක් තුලින් දුක උපද්දලා දෙනවා කියලා දැන් මේ බුද්ධ ශාසනයක් තුල තමයි පින්වත්නි මුල්ම වරට අපේ හිත වලට කොඳුරන පළවෙනි අවස්ථාව. ඒක බුද්ධ ශාසනයක විතරයි කරන්නේ. බුද්ධ ශාසනයකින් බැහැර ඒ වගේ සුන්දර සිතිවිල්ලක් අපේ හිතට අපි කියලා දෙන්නේ නැහැ. කියලා දෙන්න කෙනෙකුත් නැහැ මේ ලෝකේ. අපි ඒ නිසා හිතන්නෙත් නැහැ. හැබැයි අපිට දැන් බුද්ධ ශාසනයේ කාලික සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ සියලු අවිදුවදුරු දුරු කරලා විද්‍යා ලෝකයේ පහළ කරගෙන ප්‍රඥා ප්‍රදීපය දල්වාගෙන හඳුනගත්තා කුමක්ද? දුක හැදෙන්නේ දුක උපදින්නේ තමන්ගේ චිත්තසංතානයේ පවතින යම් හේතුවක් නිසායි කියලා. තමන්ගේ ජීවිතයේ තුල පවතින යම් දුර්වලතාවයක් නිසායි කියලා තේරුම් ගත්ත පින්වත්නි. ඉතින් ඒ නිසා පින්වත්නි හරි ආශ්චර්යයි බුදුරජාණන් වහන්සේ මේ සෑම දුක හටගන්න හේතුවක්ම විවිධ පරයයන්ගෙන් දෙව් මිනිස් ලෝකයට දේශනා කරන පින්වත්නි. කුමක් නිසාද? මොකද මේ එකම පරයය කෙනෙක්ගේ හිත පිළිගන්න පුළුවන් තව කෙනෙක්ගේ හිතට පිළිගැනීමක් ඇති නොවෙන්න පුළුවන් පින්වත්නි. ඒක දකින්නේ සර්වඥයන් වහන්සේ විතරයි. ඒ නිසා සර්වඥයන් වහන්සේ මේ විවිධ අය ස්වභාවයන්ගෙන් පවතින මනස්වල ස්වභාවය, සිත්වල ස්වභාවය ශාස්ත්‍රුන් වහන්සේ දැකලා හරි ආශ්චර්ය පින්වත්නි. විවිධ පරයයන් බුදුරජාණන් වහන්සේ දෙව් මිනිස් ලෝකයට දේශනා කරනවා කුමක් පිණිසද? කුමක් පිණිසද දේශනා කරන්නේ? නියම විදියට කල්පනා කරලා සැබෑම දුක හදන්න හේතු වෙච්ච කාරණය ඒ අයගේ චිත්තසංතානවල ඉපදවීම පිණිස. ඒ නිසා මේ අපි එකිනෙකනාගේ හිතේ තමයි මේක උපදවන්න ඕන පින්වත්නි. මොකද්ද? දුක හටගන්න සැබෑ හේතුව මේ හිතට පුළුවන් තරම් කියලා දෙන්න ඕන භාග්‍යතුන් වහන්සේගේ අවබෝධයට අනුව. දුක හටගන්න සැබෑ හේතුව ගැන මේ ජීවිතේ එක පරයයක් හරි පින්වත්නි බලවත් කරන්න. එක පරයයක් හරි බලවත් කළොත් සමහරට ඔබ මරණාසන්න මොහොතේ ඔබේ හිත එක පිළිගන්න කෙනෙක් බවට පත් වෙයි. සමහරලාට මේ ජීවිතේ කරන පුරුද්දට ඊළඟ ජීවිතෙත් ඒක පටන් ගන්න කෙනෙක් වෙයි සමහර විට. සමහරට මේ ජීවිතේ කාලයක් ඇද්දි මේක අවබෝධ කරා යන්න පුළුවන් කෙනෙකුට. ඒ නිසා පින්වත් මේක නිසක බවට පත් වෙන්න එහෙනම් කොහොමද සිහි කරන්න මේ පරයයට අනුව නම් යම්තාක් දුක් පවතිනවද ඒ දුක් උපදින්නේ උපාදානයේ නිසයි කියලා ඔබේ හිතට ඔබ කියලා දෙන්න. මේ උපාදානය නම් වූ ස්වභාවය ඉතිරි නැතුව නිරුද්ධ වුණොත් සියලු දුක් වලින් නිදහස් වෙනවා කියලා ඔබේ හිතට ඔබ කියලා දෙන්න පින්වත්නි.
කාලයක් කියලා දෙනකොට හිත පිළිගන්න දවසක් එයි. අන්න එදාට ওই මානසිකාරය ඔබ අතහරින කෙනෙක් වෙන්නේ නැහැ. එදාට මේ සසුන අතහැර ගන්න කෙනෙක් වෙන්නේ නැහැ. අන්න ශාසනේ අත් නොහැරින්නේ ඔන්න ඔය ක්‍රමයටයි. ශාසනේ අත් නොහරින කෙනෙක් වෙන්නේ මෙන්න මේ ක්‍රමයටයි. එතකන් ඔහුට ශාසනේ අතහැරෙන්න පුළුවන් පින්වත්නි. ශාසනය අතහැරෙන්න පුළුවන්. එතකොට බුදුරජාණන් වහන්සේ පින්වත්නි මේ උපාදාන කියලා සූත්‍රයක් තියෙන පින්වත්නි සලායතන සංයුත්තේ පින්වත් මහන්නේ යම් කිසි ශ්‍රමණේක් වේවා බ්‍රාහ්මණේක් වේවා උපාදාන ගැන අවබෝධයක් නැත්නම් උපාදාන හට ගැනීම ගැන අවබෝධිකුත් නැත්නම් ඒ වගේ උපාදාන නිරුද්ධ වීම ගැන අවබෝධිකුත් නැත්නම් උපාදාන නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව ගැන අවබෝධිකුත් නැත්නම් පින්වත් මහණනි ඒ ශ්‍රමණයා ඒ බ්‍රාහ්මණයා සැබෑම ශ්‍රමණේ බවට පත් වෙන්නේ නැහැ කියනවා. සැබෑම ශ්‍රමණේ බවට පත් වෙන්නේ නැහැ කියනවා. හැබැයි යම් ශ්‍රමණේකට බ්‍රාහ්මණේකට උපාදාන පිළිබඳ උපාදාන හටගන්න හැටි උපාදාන නැති වෙන හැටි උපාදාන නැති කරන මාර්ගය පිළිබඳව ප්‍රත්‍යක්ෂ අවබෝධයක් ඇති වුණොත් ඔහු ශ්‍රමණය අතර සැබෑ ශ්‍රමණයෙක් වෙනවා කියනවා. බ්‍රාහ්මණය අතර සැබෑ බ්‍රාහ්මණයෙක් බවට පත් වෙනවා කියන පින්වත්නි. හරි ආශ්චර්යයි එතකොට. තව උපාදාන කියලා සූත්‍රයක් තියෙනවා භාගතුනා දේශනා කරනවා උපාදානීයේච භික්ඛවේ ධම්මේ දේසිස්සාමි උපාදානංච. පින්වත් මහන්නේ උපාදාන ගැනත් මම ඔබට කියලා දෙන්නම්. උපාදාන වෙලා යන දේවල් ගැනත් මම ඔබට කියලා දෙන්නම්. මොන පින්වත්නි තේරුම් ගන්න මේක තමන්ගේ ජීවිතෙන්. තංසුනාත කතමේච භික්ඛවේ උපාදානීය ධම්මා කතමංච උපාදානං. පින්වත් මහණෙනි උපාදානයේ වෙලා යන ධර්මයන් මොනවාද? උපාදානය කියන්නේ කුමක්ද? භාගතුනා දේශනා කළා චක්කුම් භික්ඛවේ උපාදානීයේ ධම්මෝ. ඔබේ ඇස කියලා කියන්නේ ඔබේ සිතේ උපාදානය වෙන්න පුළුවන් දෙයක්. ඔබේ කන කියලා කියන්නේ ඔබේ සිත උපාදානය වෙන්න පුළුවන් දෙයක්. ඔබේ නාසය කියන්නේ ඔබේ සිත උපාදානය වෙන්න පුළුවන් දෙයක්. ඔබේ දිව කියලා කියන්නේ ඔබේ සිත උපාදානය වෙන්න පුළුවන් දෙයක්. ඔබේ කය කියලා කියන්නේ ඔබේ සිත උපාදානය වෙන්න පුළුවන් දෙයක්. ඔබේ මනස කියලා කියන්නේ ඔබේ සිතේ උපාදානය වෙන්න පුළුවන් දෙයක් පින්වත්නි. මේ තමයි උපාදානය වෙන්න පුළුවන් දේවල්. ඉතින් උපාදානය කොහොමද හටගන්නේ? බුදුරජාණන් දේශනා කරනවා චක්කුම් භික්ඛවේ උපාදානීය ධම්මෝ යෝ තත්ත චන්දරාගෝ තන් තත්ත උපාදාන. ඔබේ සිත තුළ ඔබේ ඇස ගැන යම් චන්දරාගයක් ඉපදුනොත් එයමයි කියනවා එතන තියෙන උපාදානය. ඔබේ සිත තුළ ඔබේ කන පිළිබඳව චන්දරාගයක් ඉපදුනොත් ඒක තමයි කියනවා එතන තියෙන උපාදානය. ඔබේ සිත තුළ ඔබේ නාසය පිළිබඳව උපාදානයක් ඇති වුණොත් ඒක චන්දරාගයක් ඇති වුණොත් ඒක තමයි කියන එතන තියෙන උපාදානය. ඔබේ සිත තුළ ඔබේ දිව ගැන චන්දරාගයක් ඇති වුණොත් ඒක තමයි කියන එතන තියෙන උපාදානය. ඔබේ සිත තුළ ඔබේ කය ගැන චන්දරාගයක් තිබුණොත් ඒක තමයි කියන එතන තියෙන උපාදානය. ඔබේ මනස පිළිබඳව ඔබේ සිත තුළ චන්දරාගයක් ඇති වුණොත් ඒක තමයි කියනවා එතන තියෙන උපාදානය. කොච්චර ලස්සනද බලන්න පින්වත්නි. ආශ්චර්යයි භාග්‍යතුන් වහන්සේ ආශ්චර්යයි ඒකාන්තයෙන් සම්මා සම්බුද්ධයි. උපාදානයත් බුදුරජාණන් වහන්සේ අවබෝධ කළා. උපාදානේ හටගන්න තැනුත් භාග්‍යතුන් වහන්සේ අවබෝධ කළා පින්වත්නි ආශ්චර්යයි. දුකත් අවබෝධ කළා. දුක නැති කරන මාර්ගයත් අවබෝධ කළා. ආශ්චර්යයි පින්වත්නි. මේක පුදුම ආශ්චර්යයක් පින්වත්නි. මේ සම්මා සම්බුද්ධත්වයේ මහා ආශ්චර්යයක් පින්වත්නි. මේක නම් පුදුම ආශ්චර්යයක් පින්වත්නි. විතර බලන්න නම් තීරුම් ගන්න. දැන් එතකොට මේ උපාදානයේ ස්වභාවය තීරුම් ගන්න පින්වත්නි. ඊළඟට පින්වත්නි බුදුරජාණන් දේශනා කළා මේ පඨම උපාදාන පරිතස්සනා කියන සූත්‍රයේ බොහොම සොඳුරු දහම් පරයයක් තියෙනවා පින්වත්නි.
උපාදාන පරිතස්සනංච වූ භික්කවේ දේසිස්සාමි. අනුපාදා අපරිතස්සනංච. පින්වත් මහණනි මම ඔබට බැඳීම නිසා දුක් ඇති ගැනීම ඇතිවීමත් නොබැඳීම නිසා දුක් ඇති ගැනීම නොමැතිවීමත් පවසන්නම් කියලා දේශනා කළා. ඒ හොඳින් අහන්න මනාකොට නොවන විමසන්න මම කියා දෙන්නම්. එසේ ස්වාමීනි කියලා භික්ෂුන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේට පිළිතුරු දුන්නා. කතංච භික්කවේ උපාදාන පරිතස්සනා හොಂತಿ. පින්වත් මහණනි බැඳී යාමෙන් දුක් ඇති ගැනීම ඇතිවන්නේ කොහොමද? ඉද භික්කවේ අසුතවා පුතුජනෝ අරියාණං අදස්සාවි. අරිය ධම්මස්ස අකෝ විදු. අරිය ධම්මී අවිනුතෝ. එහෙනම් මේ අසෘතව පුතජන කෙනා කවුද දන්නේ නැත්තේ? ආර්යයන් වහන්සේලා අදස්සාවි. ආර්යයන් වහන්සේලා හඳුනන්නේ නැහැ කියනවා. ඒ කියන්නේ මේ ලෝකේ මිනිස්සෙකුට මේ ආර්යයන් වහන්සේ නමක් මේ අනාර්යයන් වහන්සේ නමක් කියලා වෙන් කළ හඳුනා ගන්න හැකියාවක් නැත්නම් එයා මොන ගණයටද අයිති වෙන්නේ පින්වත්නිකට? පුතජන කියන ස්වභාවයට අයිති වෙනවා. එච්චරෝනේ ලංකාවේ මිනිසුන්ට මේ බුද්ධ ශාසනයේ ශ්‍රාවකයෝයි මේ බුද්ධ ශාසනයෙන් බැහැර මිත්‍යා දෘෂ්ටික ආගම්වල පූජකයෝයි කියලා වෙන් කළ හඳුනා ගන්න බෑනේ වෙනස. ඉතින් ආර්ය කෙන කවර කතාවද පින්වත්නි? හරි පුදුමයි ඒක. ඒතර මේ ස්ථාන දෙකේදීම තමන්ගේ ගෞරවය එක විදියට පවතින. එතනින්ම තේරුම් ගන්න. එතනින්ම තේරුම් ගන්න තමන්ට ආර්යයන් වහන්සේලා කෙසේ හඳුනා ගන්නද? ආර්යයන් වහන්සේලා කෙසේ හඳුනා ගන්නද? අරියාණං අදස්සාවි අරිය ධම්මස් අකෝ විදු. ආර්යයන් වහන්සේ නමක් හඳුනා ගන්න දක්ෂ නැති කෙනාට පින්වත්නි ආර්ය ධර්මය කෙසේ හඳුනා ගන්න දක්ෂ වෙන්නද? ආර්ය ධම්මේ අවිනීතෝ. ඒතර ආර්යයන් වහන්සේ හඳුනා ගන්න දක්ෂත් නැත්නම් ආර්ය ධර්මය හඳුනා ගන්න දක්ෂ නැත්නම් ඒතර මොකද වෙන්නේ? ආර්ය ධර්මයක් තුල හික්මෙනවා කියන කෙසේ සිදු වෙන්නද පින්වත්? ඒ නිසා මෙන්න මේ කාරණාව තමයි මුලින්ම ඇති කරගන්න මේ ජීවිතේ පින්වත්. මොකද්ද? ආර්යයන් වහන්සේ කියන කෙනා හඳුනා ගන්න දක්ෂ වෙන්න ඕන. ආර්ය ධර්මය කියන්නේ කොහොමද කියලා හඳුනා ගන්න දක්ෂ වෙන්න ඕන. ආර්ය ධර්මයේ තමන් හික්මෙන්න මේ ජීවිතේ පටන් ගන්න ඕන. එහෙනම් ඒ කිසි දෙයක් නැතත් බුදුරජාණන් වහන්සේ හඳුනා ගන්න මහන්සි ගන්න. බුදුරජාණන් වහන්සේගේ පිරිසිදු නිමල ධර්මයේ කුමක්ද කියලා හඳුනා ගන්න දක්ෂ වෙන්න. එතකොට මේ ධර්මයේ තුල ඔබ හික්මෙන කෙනෙක් වෙනවා පින්වත්නි. අඩු ගානේ මේ බණ පදයක් ඔබ එක බණ පදයක් හරි ඔබ එක බණ පදයක් ගැන හරි ඔබට ශ්‍රද්ධාව ඇති විලා වුණොත් ඒ බණ පදේ ඔබ සිහි කරන කෙනෙක් වෙනවා. එහෙනම් ඒ ඔබ ඒ සැබෑ ඒ පිරිසිදු නිර්මල බුද්ධ වචනයක් ඔබ සිහි කරන කෙනෙක් නම් ඔබේ හිත ඩිංග ඩිංග එහෙනම් ආර්ය ධර්මය හඳුනා ගන්න දක්ෂ වෙලා. ආර්ය ධර්මය හඳුනා ගන්න දක්ෂ වුණා කියන්නේ ඔබ භාග්‍යතුන් වහන්සේ හඳුනා ගන්න දක්ෂ වෙලා. ඔය විදිහට අයව භාග්‍යතුන් වහන්සේ හඳුනා ගන්න පින්වත්නි. ඒතර ඔබේ හිත විසින් ඔබට බලන්න පුළුවන් හිත දිහා බැලීමෙන්ම ඔබ ඇත්තටම භාග්‍යතුන් වහන්සේ හඳුනාගත්තු කෙනෙක්ද? කොහොමද බලන්නේ? ඔබ ඇත්තටම සිහි කර කර ඉන්නේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මෙද? එහෙම නැත්නම් මේ නිවන කියාගෙන කතා කරගන්න පුද්ගලික අපබ්‍රංශද කියලා ඔබ බලන්න. බඩු ගානේ අහන්න හරි වැඩිපුරුණත් කැමති වෙන්නේ පුද්ගලික මතවාදද භාග්‍යතුන් වහන්සේගේ නිමල දහමද කියලා බලන්න පින්වත්. ඔබේ හිතින් ඔබ විමසන්න ඔබ. ඔබේ හිත වැඩිපුර කැමති පිරිසිදු බුද්ධ වචන අහන්නද? එහෙම නැත්නම් පුද්ගලික මතවාද අහන්නද කියලා බලන්න. පුද්ගලික මතවාද අහන්න කැමති නම් ඔබ තාම ආර්යයන් වහන්සේලා හඳුනගෙන නැත. ආර්ය ධර්මයේ හඳුනගෙන නැත. ආර්යයන් වහන්සේ හඳුනගෙන නැත්තම් ආර්ය ධර්මයේ හඳුනගෙන නැත්තම් එවන් දහමක ඔබ හික්මෙන්නේ නැහැ. ඔබ හික්මෙන්නේ කාගේද ඒ තුලද? ඔබ කැමති මේ ඔබ ඔබේ හිත රුචි කරන්නේ පුද්ගලික මතවලට නම්. එහෙනම් ඔබ රුචි කරන්නේ ඒ පුද්ගලික කෙනාමයි. පුද්ගලික කෙනා රුචි කරනකොට ඒ පුද්ගලික මතය රුචි කරනවා. පුද්ගලික මතය රුචි කරනකොට ඒ පුද්ගලික මතයට අනුව තමයි ඔබ කටයුතු කරන්නේ, සිහි කරන්නේ, හිතන්නේ, පතන්නේ ඔක්කොම කරන්නේ. ඔබ කෙසේනම් පුතජන ස්වභාවික මොවා යන්නද? ඔබ ඊටකම් පුතජන ස්වභාවික මොවා යන්නේ. එහෙනම් මේ ජීවිතේ පුතජන ස්වභාවික මොවා යන ක්‍රමය මේක තමයි. කොහොමද?
ඔබ භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ වචනයක් සිහි කරන කෙනෙක් වෙන්න ඕන ශ්‍රද්ධාවෙන්. පුද්ගලික මතවාද අත්හරින කෙනෙක් වෙන්න ඕන ඔබ. පුද්ගලික මතවාද අත්හැරලා පිරිසිදු නිමල භාග්‍යතුන් වහන්සේගේ දහම් ධර්මයක්ම ඔබ සිහි කරන කෙනෙක් නම්, අහන්න කැමති කෙනෙක් නම්, එහෙනම් ඔබේ හිතේ ඡායාවක් හරි ඇති වෙලා තියෙන කොහොමද? ආර්යයන් වහන්සේ හඳුන ගන්න පුළුවන් හැකියාව, ආරි ධර්මයේ හඳුන ගන්න පුළුවන් හැකියාව, ආරි ධර්මයේ හික්මෙනවා ඔබේ හිතේ හික්මෙන කැමති කියලා ඡායාවක් තියෙන්න ඕන ඔය ටිකේ. ඡායාවක් නැත්තම් ඉතින් කතා කරන්න දෙයක් නැහැ පින්වත්නි. ඊළඟ තමයි සත්පුරුෂානං අදස්සාවි සත්පුරුෂ ධම්ම සකෝයිදෝ සත්පුරුෂ ධම්මේ අවිනීතෝ. ඒ කෙනා තමයි සත්පුරුෂය හඳුනනු, සත්පුරුෂයන්ගේ ධර්මය හඳුනනු, ඒ සත්පුරුෂයන්ගේ ධර්මයට හඳුනනු මොකද වෙන්නේ? ඒ සත්පුරුෂ ධර්මයේම හික්මෙන කෙනෙක් බවට පත් වෙනවා. දැන් මෙන්න පුතඥයාගේ ස්වභාවය. මොකද වෙන්නේ? සත්පුරුෂය හඳුනගන්නෙත් නැහැ. සත්පුරුෂ ධර්මය හඳුනගන්නෙත් නැහැ. සත්පුරුෂ ධර්මයේ නිසා මොකද වෙන්නේ? හික්මෙන්නේ නැහැ. එයා මොකද වෙන්නේ? එයා අසත්පුරුෂයෝ සරණ යනවා. අසත්පුරුෂයෝ කියන දේවට හරි ප්‍රියයි එයාට. අසත්පුරුෂයෝ කියන දේවල් එළි වෙනකන් රෑ වෙනකන් අහගෙන ඉන්නවා. ෂෙයාත් කරයි. එළි වෙනකන් රෑ වෙනකන් කමෙන්ට් පවා දාවි. ඒකට වෙනම පොතකුත් ලියාවි යා. හැබැයි මොකද වෙන්නේ යා? එයත් අසත්පුරුෂයෙක් මිසක සත්පුරුෂයෙක් වෙන්නේ නැහැ යා. කුමක් නිසාද? ඔහු ආස කළේ අසත්පුරුෂ දහමකට. එතකොට ඔහුගේ මනසත් මොකද වෙන්නේ? අසත්පුරුෂයි. ඔහුගේ සිතවිලිත් මොකද වෙන්නේ? අසත්පුරුෂයි. එහෙනම් අසත්පුරුෂ දෙයක් වැළඳගෙන ඉඳලා අසත්පුරුෂ දෙයක් සිහි කළා අසත්පුරුෂ දෙයකට රුචි කළා අසත්පුරුෂයන්ගේ ලෝකෙට නයි අයියෝ. ඔන්න අසත්පුරුෂයාට වෙන ඉරණම් පින්වත්නි. ඔන්න ඒ කිනාගේ තව ඉරණම් ටිකක් විස්තර කරන්න. මොකද වෙන්නේ? රූපං අත්තනෝ සමනුපස්සති. රූපවන්තං වා අත්තානං. අත්තනිවා රූපං රූපස්මින් වා අත්තානං. මොකද වෙන්නේ කිනා? හරි පුදුමයි බුදුරජාණන් දේශනා කරනෝ එක්කෝ ඔහු මුලාවෙන් දකින්නේ ආත්මය රූපය ආත්මයක් විදිහට දකිනවා කියන. තමන්ගේ පඨවි ආපෝ තේජෝ වායෝ ධාතු වලින් හටගත්තු රූපයක් තියෙන්නේ. නමුත් අර පඨවි මේ සත්පුරුෂ ධර්මයකට කැමති නැහෙනේ. ඒතර සත්පුරුෂ ධර්මයක් තුළ මේවා විස්තර කරන කන්‍යමන කැමති නැහැ. නැති නිසා මොකද වෙන්නේ? එයාගේ රූපේ තියෙන ධාතු හතර පිළිබඳ යට අවබෝධයක් නැහැ. අවබෝධයක් නැති නිසා මොකද වෙන්නේ? එයාගේ හිත විසින් එයාගේ රූපය පිළිගන්නේ කුමක් විදියටද? ස්ථීරව සදාකාලිකව පවතින දෙයක් විදිහට එයාගේ හිත පිළිගන්නවා. බලන්න රූපේ ආත්මයක් විදිහට එයාගේ හිත මුලාවෙන් දකිනවා. ඒ විතරක් නෙමෙයි එක්කෝ මුලාවෙන් දකින්නේ ආත්මේ රූපයෙන් හැදිච්චයක් කියලා. ඒ කියන්නේ එහු හිතනවා ස්ථිර සදාකාලික දෙයක් මේ ලෝකේ අනිවාර්යෙන් තියෙනවා. හැබැයි ඒ දේත් කුමක්ද? රූපයක්මයි කියලා. පතනෝ ඊට පස්සේ ඒ දේ. නැද්ද බලන්න එතකොට? දැන් අද ලෝකේ මේ රූපය රකින්න විවිධ දේවල් කරනවා. ස්ථිරව සදාකාලික බොහෝ තියාගන්න. ඔබ අහලා තියෙන මයිකල් ජැක්සන්. එයා කොච්චර කල් ජීවත් වෙන්න හිතාගෙන හිටිය පින්වත්නි. ප්ලාස්ටික් සර්ජරි කළා, විවිධ දේවල් කරලා මට මතකයි ඒක විස්තරයක් තිබ්බා. එයා මේ සතියකටද කොයිද වතාවක් මං හිතන්නේ ස්පෙෂලිස්ට් බර ගානක් හම්බෙනවා කියනවා එයා. ඒතර එයා ස්ථිර විදිහට දේ දැක්කේ කොහමද? රූපය. එයා ස්ථිර සදාකාලික දේ විදිහට දැක්කේ රූපය. දැන් සමහර මිත්‍යා දෘෂ්ටික තැන්වල තියෙනවා, ආගම්වල තියෙනවා. ඒතර ස්ථිර රූපයක් තියෙනවා. ඒ ස්ථිර රූපේ ලබන්න පුළුවන් තමන්ගේ දෙවියන් වහන්සේට කන්නල කොලාට පස්සේ කියලා. එහෙම එකක් තියෙනවා පින්වත්නි. එතන සැප ස්ථිරයි, රූපේ ස්ථිරයි, හඳුන ගන්න දේවල් ස්ථිරයි කියලා තමයි හිතාගෙන ඉන්නේ. අන්න දේශනා කරන හිම අසෘතව පුතජන කෙනාට මොකද වෙන්නේ? එක්ක ආත්මේ රූපයෙන් හැදිච්චයක් කියලා දකින්නවා කියනවා. එහෙම නැත්නම් ඔහු මුලාවෙන් දකින්නේ ආත්මයක් තුල තමයි රූපය තියෙන්නේ කියලා. ස්ථිර සදාකාලික දෙයක් පවතිනවා. ඒ දේට යටත් වෙලා තමයි මේ රූපේ පවතින්නේ කියලා. ඒකනේ ඒකත් එක්ක තමයි සමහරලාට එන්නේ සර්වබල බලධාරී දෙවියෙක් ඉන්නවා. ඒ දෙවියා විසින් තමයි මේ රූපේ පාලනය කරන්නේ. ඒ නිසා ඒ දෙවියට හැමතිස්සෙම සතුටු කරවනවා මේ රූපේ ස්ථිරව තියාගන්න. ඊළඟ දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ නම් එහෙම නැත්නම් ඔහු මුලාවෙන් දකින්නේ ආත්මය තියෙන්නේ රූපේ තුලයි කියලා.
ඒ කාලේ මිනිස්සු අතර ගොඩාක් තිබිච්ච කතාවක් තමයි ඔන්න ඔක. මොකද්ද? මේ ස්ථිර සදාකාලික දෙයක් මේ රූපය ඇතුළේ හිර වෙලා තියෙනවා. මැරෙනකොට මේ රූපේ දාලා යනවා. අර සදාකාලික දේ තව තැනකට අරගෙන යනවා කියලා. බුදුරජාණන් දේශනා කරනවා මේ විදියට රූපය පිළිබඳව රැවටිලා ඉන්න හිතකින් යුතු කෙනාට මොකද වෙන්නේ? ඔන්නේ රූපේ වෙනස් වෙනවා කියනවා දැන්. මොකද වෙන්නේ? ඒ රූපේ වෙනස් වෙනවා කියන පින්වත්නි. ඒ රූපේ වෙනස් වෙද්දී වෙනස් ස්වභාවයට පත් වෙනකොට මේක විස්තර කරනවා තස්සතන් රූපම් විපරිණමති අඤ්ඤතා හෝති. තස්ස රූප විපරිණාමඤ්ඤතා භාවා රූප විපරිණාමානු පරිවර්ති විඥානං හෝති. මොකද වෙන්නේ? ඔහුගේ රූපේ විවිධ වෙනස් වීම් වලට පත් වෙනවා කියනවා. වෙනස් ස්වභාවයට පත් වෙද්දී ඒ රූපයේ විවිධ වෙනස් වීම් වලට වෙනස් ස්වභාවයට පත් ඔහුගේ විඥානෙත් මොකද වෙන්නේ? ඒ එක්කම වෙනස් වෙනවා කියනවා. ඇයි විඥානේ ගැට ගැහිලා තියෙන රූපෙත් එක්ක. හරි පුදුමයි පින්වත්නි. එතකොට මොකද වෙන්නේ? දැන් රූපේ වෙනස් වෙනකොට දරා ගන්න බෑ. විඥානේ වෙනස් වෙනවා කියන එකම. වෙනස් ස්වභාවයකට පත් වෙන ඒ රූපෙට අනුව පරිවර්තනය වෙනවා කියන විඥානේ. එතකොට මොකද වෙන්නේ? ඒ විවිධ වෙනස් වීම් වලට බඳුන් වෙන රූපෙට අනුව එයාගේ හිත පෙරලෙනවා කියනවා. පඨවි ධාතුවේ පොඩි වෙනසක් වෙනකොට මොකද වෙන්නේ? හිත පෙරලෙනවා. ආපෝ ධාතුවේ පොඩි වෙනසක් වෙනකොට හිත පෙරලෙනවා. තේජෝ වායෝ ධාතුවේ පොඩි වෙනසක් වෙනකොට හිත පෙරලෙනවා. පෙරළුණාට පස්සේ මොකද වෙන්නේ? පෙරළුණු සිතේ හටගන්නේ සැපද දුකද? දුක හටගන්නේ. පෙරළුණු සිතේ හටගන්නේ දුක. ඊට පස්සේ දුකින් වෙලා ගන්නවා පින්වත්නි. යාගේ හිත යට ගොඩ ගන්න බෑ. දැන් බලන්න එතකොට මේ අසුතව පුතජන කෙනාගේ ජීවිතවලට ප්‍රශ්නයක් ආවට පස්සේ මොකද වෙන්නේ? එයාගේ හිත වෙලාගෙන තියෙනවා ගොඩ ගන්න බෑ ලීසි. නගා සිටවන්න බෑ ලීසි. ඔබට නම් බලන්න පින්වත්නි ඔබට යම් යම් අසනීප වෙනකොට පොඩි වෙනස් වීමක් වෙනකොට ඔබේ හිත කඩාගෙන වැටෙනවා නම් ඔබේ හිත අනිත් පැත්තට හදන්න බැරි නම් ඒ කියන්නේ ඔබේ හිතෙත් එහෙනම් රූපය ගැන කොහමද තියෙන්නේ? මේ සංඥාවේ බැසගෙන තමයි තියෙන යම් ප්‍රමාණයකට. ඒතරුවන් සරණේ පිළිරණ පටන් ගත්ත පමණින් මේක වෙනස් වෙන්නේ නැහැ. ප්‍රතිපදාවේ නියලන කොටයි යෝනිසුමනසිකාරේ නියලන කොටයි මේක ටික ටික වෙනස් වෙන්න පටන් ගන්නෙ. තෙරුවන් සරණේ පිහිටපු ශ්‍රාවකයාට තියෙන අස්වැසිල්ල තමයි මේ ගැන තියෙන ශ්‍රද්ධාව යාට. මේ කියන්නේ සත්‍යයක්මයි කියලා. අනේ මේක පරම සත්‍යයක්මයි කියලා එයාගේ හිතට හැමතිස්සෙම එයාට අදහසක් ගන්න පුළුවන් නම් ධර්ම ශ්‍රවණය කර කර අන්න තෙරුවන් සරණේ පිහිටපු කෙනාට තියෙන ලාභය ඒක. ඊළඟ දේශනා කරන එතකොට මේ විවිධ වෙනස් වීම් වලට බඳුන රූපයට අනුව පෙරලන සිතින් දුක හට ගන්නවා කියනෝ තැති ගැනීම වලින් හිත යට වෙලා යනකොට ඊට පස්සේ මොකද වෙන්නේ? සිතට යට වෙලා තැති ගන්නකොට දුකටපත් වෙනවා කියනෝ මේ විදිහට තමයි කියනවා බැඳීම නිසා දුක් උපදින්නේ කියලා බුදුරජාණන් දේශනා කළා. කොච්චර ආශ්චර්යද බලන්න පින්වත්. එහෙනම් අපේ ජීවිතේ රූපය වෙනස් වෙනකොට දැන් අපි දේශනාව සම්පූර්ණයෙන් අපිට විස්තර කරන වෙලාව මදි පින්වත්නි. ඒතර මේ රූපේ සම්පූර්ණ දැන් විදීම් වලට බැඳලා තියෙනෙත් ওই ක්‍රමයට තමයි. හඳුනා ගැනීමට බැඳලා තියෙනෙත් ওই ක්‍රමයට තමයි. තමන්ගේ හිතේ උපදින සිතුවිල්ලට බැඳලා තියෙනෙත් ওই ක්‍රමයට පුතඥ කෙනාගෙන. දැනගන්න දේවල් වලට පුතඥ කෙනාගේ ওই වෙලාව තමයි ওই විදිහට තමයි මුලා වෙලා තියෙන්නේ. මුලා වෙලා තියෙනකොට මොකද වෙන්නේ දැන්? ඒ රූපේ වෙනසක් වෙනකොට තමන්ගේ හිත පෙරලෙන්නේ යම්සේද? තමන් විඳපු සැප දුක් වල වෙනසක් වෙනකොටත් එයාගේ හිත ওই විදිහටම පෙරලෙනු නගා සිටව ගන්න බැරි විදිහට පුතඥ කෙනාගේ. හඳුනගලුත් දේවල් වෙනස් වෙනකොට එයාගේ හිත නගා සිටව ගන්න බැරි විදිහට පෙරලෙනවා. ඒ පෙරල ඒක හඳුනා ගන්න බැරි විදිහට ගොඩ ගන්න බැරි විදිහට වෙන හිත පෙරළුණාට පස්සේ තමයි පින්වත්නි ඒගොල්ලෝ මොකද කරන්නේ? ඒගොල්ලෝ විකල්පයක් විදිහට සමහරවිට පිස්සු වැටෙනවා. සමහර අය කරන්නේ පිස්සු වැටෙනවා. සමහර අයට මොකද වෙන්නේ? සමහර අයට පින්වත්නි සොසයිට් කරගන්න කල්පනා කරනවා. එයා උත්සාහ කරනවා මේක සමහර අය ඉන්න ගමන් බිමන් ගිහිල්ලා විවිධ දේවල් වලට ගිහිල්ලා සමහර අය ඉන්නෝ එහෙම යන්න කැමතිත් නැහැ. මේ මට්ටමට එයාගේ හිත අරක වෙලාගෙන තියෙනවා. එතන මොකද වෙන්නේ? එයා වසබනවා සීදි විහානි කර බලන්න මේ අසුතව පුතඥ භවයේ තියෙන හානිය පින්වත්නි. ආර්ය ධර්මයකට නිඳා කර කර හිටියා වගේ නෙමෙයි පින්වත්නි. තමන්ගේ ජීවිතේට මේ ප්‍රශ්න කැරකිලා එනකොට අර නිඳා කරපෙකේ සාපිත් බලපානවා ඊට පස්සේ.
නින්දා කරපේකේ සාපෙත් බලපාන. ඇයි? එතකොට ඔහුට සත්පුරුෂ දහම ඇහුණත් ඔහුට ගොඩ එන්න හිතෙන්නේ නැහැ. ගොඩ එන්න හිතෙන්නේ නැත්තේ. ඇයි? සත්පුරුෂ දහමට ගරහලා තියෙන සසරේ බොහෝ කාලයක්. සත්පුරුෂ දහමට ඒ නිසා ගරහන්න එපා. මේ නිර්මල පිවිතුරු දහමට ගරහන්න එපා. බුදුරජාණන් වහන්සේගේ විසරද ඥාන වලට පහර ගහන්න එපා. දසබල ඥාන වලට පහර ගහන්න එපා පින්වත්නි. මේ ධර්මයේ පිරිසිදුයි, නිර්මලයි, සත්‍යයි. මේ ධර්මයේ ස්වාක්කාතයි. මේ ධර්මයෙන් ඒකාන්තයෙන් කෙලෙස් දුරු කරනවා, සත්‍යයි. නිසක බවට පත් වෙන මේ ජීවිතේ. අඩු ගානේ සාදුකාර දීවත් ඉන්න මේක සත්‍යයක්මයි කියලා හිතේ කුඳුරවත් ඉන්න. අසත්පුරුෂ බණපද අතාරින්න මේ ජීවිතේ. අසත්පුරුෂ බණපද කියලා කියන්න බෑ. ඒකට අසත්පුරුෂයන්ගෙන් ඇහෙන ධර්මයේ නාමයෙන් ඇහෙන අධර්මයේ අතහරින්න. මේ ජීවිත එක තැනකට එන්න ඔබ. ඒ මානසිකත්වය හදන්න. ඍජු කරගන්න මේ ජීවිතේ. කොතනද ඍජු වෙන්න ඕන ඔබ? පිරිසිදු නිමල බුදුමුවින් වදාළ බණ පදවලට විතරක් මේ ජීවිතේ ඍජු කරන්න. අනිත් පුද්ගලික කිසි මතයකට ඔබ කන්‍යුමන කෙනෙක් වෙන්න එපා. අඩු ගානේ ඒ ගුණේ ඔබ හදාගත්තොත් ඔබ මැරෙන්නේ බුදුමුවින් වදාළ පරම සත්‍යයට විතරක් ආස කරන කෙනෙක් වෙලා තමයි මැරෙන්නේ. පරම සත්‍යයට විතරක් ඍජු වෙච්ච හිතක් තියෙන කෙනෙක් සසරේ වූ අසත්‍ය වැළඳ ගන්න කෙනෙක් වෙන්නේ. පුළුවන් නම් මේ අවුරුදු 10 15 ගන්න එක පුරුදු කරගන්න. කුමද්ද? බුදුමුවින් වදාළ පිරිසිදු බණපද අහන. ඒ බණපද වලට විතරක් කන් යොමන කෙනෙක් වෙන්න මේ ජීවිතේ මේ අවුරුදු 10 පුරුදු කරන්න එකට. ඇද නැති ජීවිතයක් හදන්න ඒ කරුණ සම්බන්ධයෙන්. සමහර සීල සම්බන්ධයෙන් ඇද නැති කම හදාගන්න අමාරුයි සමහර අයට. ධර්ම ශ්‍රවණයෙන් ඇද නැති ජීවිතයක් හදාගන්න. මේ බණයි අර බණයි කියලා එහෙම නැතුව භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ මං අහනවා, භාග්‍යතුන් වහන්සේ මෙසේ වදාලා ඒ ධර්මයේ මං අහනවා කියන තැන විතරක් ඉන්න. ඒ ඇද නැති ජීවිතය හදාගෙන සසරට එකතු වෙන්න. මොකද ඔබ කැමතුණත් අකමැතුණත් සංසාරය යන හේතු වෙන දේ තියෙන කතා කළා ඔබ සසර යනවා. ඒක වළක්වන්න බෑ පින්වත්නි. ඒතර මේ ඇද නැති ජීවිතය හදාගන්න. ධර්ම දාණය දෙන පිරිස නම් මේ අසරිමත් පින්කමයි මේ කරගන්නේ. බුදුරජාණන් වහන්සේ දා වජිරාසන භූමියේදී පාරමී බලයේ පිහිට අවබෝධ කරපු පිරිසිදු නිමල දහම තමනු ශ්‍රවණය කරමින් තමන්ට දෙව් මිනිස් ලෝකයාට මේ පිරිසිදු නිමල දහම පිරිසිදු විදියටම විවර කරන්න භාග්‍යයක් උදා වුණා කියලා සතුටු වෙන්න පින්වත්නි. ඒක ලේසි පාසු පින්කමක් නෙමෙයි. මේ ඇදගති නැති කරනවා කියන එක ලේසි නෑ පින්වත්නි. ඇදගති නැති කරනවා කියලා. බලන්න ඊළඟට දේශනා කළා බුදුරජාණන් වහන්සේ පින්වත්නි මම කෙටියෙන් තමයි මේ දේශනාව මේක දීර්ඝ ලස්සන පැය 2-3ක් විතර කරන්න පුළුවන් ලස්සන දේශනාවක් පින්වත්නි මේක. ඊළඟ දේශනා කළා ඉද බික්කවේ සුතව ආර්ය ශාවකෝ අරියාණන් දස්සාවි. අන්නෝ ආර්යයන් වහන්සේලා හඳුනනෝ ආර්ය ධර්මයේ හඳුනනෝ ආර්ය ධර්මයට දක්ෂයි. ඒ ආර්ය ධර්මයට දක්ෂ අන්නේ කෙනා සත්පුරුෂය හඳුනනෝ සත්පුරුෂ ධර්මය හඳුනනෝ සත්පුරුෂ ධර්මයේ හික්මෙන කෙනෙක් වෙනවා. අන්නේ කෙනා මොකද වෙන්නේ? අන්න තමන්ගේ රූපය, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ තමන්ගේ ජීවිතෙත් එක්ක බැඳිච්ච මේ පහ මොකද වෙන්නේ? ඒ කෙනාගේ සිත හරි පුදුමයි කියනවා. මේ සත්පුරුෂයේ ගිහිත සුතවත් ආරි ශ්‍රාවකගේ හිතේ ස්වභාවය තමයි විස්තර කරන්නේ. මොකද්ද පින්වත්නි? තමන්ගේ රූපය ආත්මයක් විදියට ගන්නෑ. තමන් විඳින දේවල් ආත්මයක් විදියට ගන්නෑ. තමන් හඳුන ගන්න දේවල්, තමන් හිතන සිතිවිලි, තමන් දැනගන්න දේවල් ආත්මයක් විදියට එයාගේ සිත විසින් ගන්නෙ නෑ. මේ රූප වේදනා සංඥා සංකාර තුල ආත්මයක් තියෙනවා කියලා රැවටෙන්නේ නෑ එයාගේ හිත. ආත්මයෙන් මේක හටගත්තා කියලා රැවටෙන්නෙත් නෑ. හරි පුදුමයි පින්වත්නි. එහෙම නොරැවටෙන හිතේ ස්වභාවය මොකද්ද? රූප වෙනස් වෙනවා. හැබැයි මේ වෙනස් වීමත් එක්ක යාගේ විඥානේ හැරවිලා යන්නේ නැහැ කියන කැරකිලා. විදීම් වෙනස් වෙනවා. හඳුන ගන්න දේවල් වෙනස් වෙනවා. චේතනා වෙනස් වෙනවා. දැනගන්න දේවල් වෙනස් වෙනවා. හැබැයි යාගේ හිත පෙරලෙන්නේ නැහැ කියනවා.
පෙරළුණා කියන්නේ පෙරළුණු සැනින් මොකද වෙන්නේ? ආයේ ධර්මයේ සීගල අනිත් පැත්තට ගොඩනග හදාගන්න පුළුවන් කියන. හරි ආශ්චර්යයි පින්වත්නි. දැන් මේ නම් කෙලින්ම කියන්නේ මෙතන රහතන් වහන්සේ කියන. අපි දැන් හිතුව සෝතාපන්න කෙනෙක් කියලා. පෙරලෙනවා. සීමුලා වෙද්දී. හැබැයි ආයේ ධර්මයේ සීගල මොදිනේ. Tamanටම ගොඩනගා ගන්න පුළුවන්. Tamanටම නගා සිටවන්න පුළුවන් හිත. කොච්චර සුන්දරද පින්වත්නි. එහෙනම් පින්වත්නි මින්ද ගොඩක් අය හිතනවා මේ අනිත්‍ය ගැන, දුක ගැන, අනාත්ම ගැන, අසුභ ගැන කතා කරනකොට ගෙවල් දොරවල් කඩාකප්පල් වෙනවා. එහෙනම් මේ ජාතිය වෙනසලා යනවා කියලා. පින්වත්නි මේ අනිත්‍ය ධර්මතාව සිහි කරලා හිත හදාගන්න පුළුවන් ලෝකේ තමයි ළමයි 20ක් හදපු කට්ටිය හිටියේ. ඒ කාලේ තමයි ජාතිය නගා සිටුනේ. නැද්ද බලන්න විශාඛා මහෝපාසිකාට 20යි. මල්ලිකාවට කීයද 32ක් දරුවෝ. ආස උසට බිල්ඩින් ඇති වෙච්ච යුගයේ මේ කිසි තාක්ෂණයක් නැතුව සියල්ලම කායික ශක්තියෙන් කරගත්ත යුගයේ මේ කිසි තාක්ෂණයක් තිබුණේ නැහැ පින්වත්නි. අනුරාධපුර යුගයේ බලන්න ආස උසට වෙහෙර විහාර මේ යොදුනක් පුරාවට චෛත්‍ය. ඒ මොන යුගයේද? අනිත්‍ය අවබෝධ කරගෙන හිත සූපත් කරගත් ශ්‍රාවක හිටපු යුගයේ. ජාතිය කොච්චර ශක්තිමත්ද කියනවනම් මේ ධාන්‍යාගාරයක් බවට පත් වෙලා තිබුණා මේ මුළු ලෝකෙටම මේ ධාන්‍ය බෙදා දෙන. කොච්චර ආශ්චර්යද බලන්න පින්වත්නි. පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඊළඟට මේ විදියට හිත යට වෙන්නේ නැති වෙනකොට මොකද වෙන්නේ? තැති ගැනීම හටගන්නේ කියනවා. හිත යට වෙන්නේ නැත්නම් මොකද වෙන්නේ? තැති ගැනීම හටගන්නේ කියනවා. දුක් නැහැ කියනවා, ශෝක නැහැ කියනවා, පරිදේව නැහැ කියනවා. සියලු දුකින් ඈතර වෙච්ච ශ්‍රාවකයෝ පින්වත්නි. දවස ගත කරන දුක් නැති සිතින්. ඒකයි පින්වත් විශාඛාවට ඒ බුදුගුණ, දහම්ගුණ, සංගුණ, මානසිකාරී ආශ්චර්ය ළමයි 20ක පීඩාව දැනෙන්නේ මුණුපුරු මිනිපිරිය කොච්චර ඉන්නේ නැද්ද? මල්ලිකාවකට අච්චර ළමයි පිරිසකගේ පීඩාවක් දැනෙන්නේ මුණුපුරු මිනිපිරිය කොච්චර ඉන්නේ නැද්ද පින්වත්නි? පවුලේ වගකීම කොච්චරද? අද වගේ මේ හිතුමනාපේ මේ රෙදි පෙරදි ඇඳගෙන හරින් මේ දුවන කාන්තාවනේ මේ කාලේ හිටියේ. එහෙම යන්න බෑ ඒ කාලේ. හැමතිස්සෙම ස්වාමියාට දීපු දාගෙන බලන්න මේ විසාකාව උපස්ථාන කරපෙට තමන්ගේ ස්වාමියාට. එහෙම චරිත. දැන් අද නම් ගෙවල් වල පොඩි පොඩ්ඩක් පීඩාව එක්ක ඩිවෝස් කියයි. එහෙම නැත්නම් මොකද වෙන්නේ? එක්ක කොහේ හරි රැකියාවක් හොයාගන්නව ගෙදරින් මෙහිමින් තාලේ පැනලා ඉන්න පුළුවන් ගම විදියට. නැද්ද බලන්න සමහර කට්ටිය එහෙම අවංකව යුතුයකම් කරන්න ඕන නිසා රැකියාව වගේ ඈත පිරිසර යනවා. සමහර අය රැකියාවක් හොයාගෙන ගෙදර උයන්න පියන්න බැරි නිසා. අතුපතු ගන්න බැරි නිසා. එහෙම චරිතත් ඉන්නවා මේ ලෝකේ. එහෙම චරිත හිටියේ නෑ පින්වත් මේ කාලේ. ඇයි? මේ අනිත්‍ය ධර්මයේ හොඳට තේරුම් අරගෙන හිත නිවාගත්තු චරිත. කඩම් වැටුණත් ආයි සිහි කළා ආයි ධර්මයේ හිත පිහිටවගෙන හිත හදාගන්න චරිත. ඉතින් ඒ නිසා මේ ධර්මයට සාදුකාර දෙන්න යෝන නින්දා කරන්නේ නැතුව පින්වත්නි. ඊළඟ දේශනා කළා උපාදාන පච්චයා භවෝ භූතෝ දුක්ඛං නිගච්ඡති. ජාතස්ස මරණං හෝති යේසෝ දුක්ඛස්ස සම්භවෝ. බැඳීම හේතුව වෙන විට යලි භවය සැකසෙනවා. එවිට යලිත් උපදිනවා දුක වෙත කැරකී යනවා. ඉපදුන සතුනට මෙලොවේ මරණයෙහි උරුමය වේ. උපාදාන යන බැඳීම නිසාය දුක හට ගැනීම. තස්මා උපාදානක්ඛයා සම්මදඤ්ඤාය පණ්ඩිතා. ජාතික්ඛයන් අභිඤ්ඤාය නාගච්ඡanti පුනබ්බවಂತಿ. එනිසා නුව නැති කෙනා මේ ගැන නුවණම යොදා. උපාදාන නැති කරමින් ඉපදීමද නැතිකොට අරහත් නැන ඇති කරගෙන නොයෙත් යලි භවයට කියලා බුදුරජාණන් වහන්සේ ලස්සන ගාථාවෙන් දේශනා කළා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ සංඝයාගෙන් අහන පින්වත් මහණෙනි තවත් මේ වගේ දෙයාකාරයෙන් විමසන කෙලෙස් දුරු කරන දහම් පරයයන් තියෙනවද කියලා ඇහුවොත් එහෙම තියෙනවා කියන්න කිව්වා. කුමක්ද? යංකින්චි දුක්ඛං සම්භූති සබ්බං ආරබ්බ පච්චයාති. අය මේකානුපස්සන. ආරම්භානන්තේ වාසේස විරාග නිරෝධා නත්ති දුක්ඛස්ස සම්භවෝති. අයං ဒ ුතියානුපස්සන. මේ ආරම්භ කියන වචනේ පින්වත්නි තේරුම වෙන්නේ මේ ආරම්භනවා කියන අදහස. පටන් ගන්නවා කියන අදහස.
අවිද්‍යා සහගත මනසකින් යුතු කෙනා පින්වත්නි, තෘෂ්ණාවෙන් බැඳුණු හිතකින් යුතු කෙනා කයි යම් දෙයක් පටන් ගන්නවද, ඒ පටන් ගැනීමමයි දැවිලි පිච්චිලි හටගන්න ප්‍රශ්න ගොඩනගන තැන. හරි පුදුමයි ඒක. ඒ වගේම වචනේ යම් දෙයක් කියන්න පටන් ගන්නවද, කියන්නේ මොනවද ඉතින්? එක්ක බොරු, එක්ක කේලම්, එක්ක හිස් වචන, එක්ක පරුස වචන. එතකොට මේ එයාගේ සිද්ධ වෙන්නේ මේ පටන් ගැනීමම දුක් හටගන්න හේතුව බවට පත් වෙනවා. එයා යම් දෙයක් සිහි කරනවද, කල්පනා කරනවද, තෘෂ්ණාවෙන් බැඳුණු සිතින් තමයි සිහි කරන්නේ, කල්පනා කරන්නේ. ඒ පටන් ගැනීමමයි කියනවා ඒ දුක් හටගන්න හේතුව. හරි පුදුමයි පින්වත්නි. දැන් මෙහෙම දහම් පරයයක් සිහි කර කර හිටපු ශ්‍රාවකයෝ ආශ්චර්යයි. ඒ නුවණ තියෙන ඒ කාලේ හිටපු ශ්‍රාවකයෝ. ඒතර එයා මේක දහම් පරයය සිහි කරද්දි වැටහෙනවා මේ කායික දේ කරනකොට තමයි එහෙනම් මේ දැවිල්ල උපදින්නේ කියලා. ඒ කායික ක්‍රියාවලිය අතහරිනවා. මේ වචන කතා කරනකොට තමයි මේ දුක උපදින්නේ කියලා එයාටම වැටහෙනවා. ඒ වචන ටික අතහරිනවා. මේ සිතවිලි ටික හිතන පටන් ගන්නකොට තමයි දුක ඇති වෙන්නේ කියලා ඒ සිතවිලි ටික හිතන එක නවත්තනවා පින්වත්නි. පුදුම දෙයක් මේක. පුදුම ප්‍රඥාවක් ඒ කාලේ සමහර ශ්‍රාවකයන් තිබිලා තියෙනවා. මේ පොඩි දහම් පරයය ඇති හිත නිකලස් කරගන්න. මොකක්ද එහෙනම් යම් දෙයක් කෙලෙස් සහගතව ආරම්භනවද ඒ ආරම්භීමමයි දැවිලි පිච්චිලි හටගන්න හේතුව බවට පත් වෙන්නේ. එච්චර ඕනේ හිතන්න දැන් තමන් ගාවෙන් ඔය තුන් ලස්සන කෙනෙක් ගියා කියලා අපි ඒ දිහා බල අපි ඉන්නවා. ඒ ක්‍රියාවම ඇති පින්වත්නි හිතේ මොහොතකට හරි දැවිල්ලක් උපදින. නැද්ද බලන්න? පිච්චිල්ලක් උපදින ක්‍රියාවම ඇති සමහර විට. සමහර අපිට කොහොම දවස් දෙක තුනක් අපි හොම් බල ඉන්නවා කියලා hina වෙවි. මෙන්න අහම් මේක පාට අපි හිතමුකෝ ඒකේ නා වෙන කෙනෙකුත් ගියා කියලා. එතන මොකද වෙන්නේ අපි හිතේ එක පාට. ඕන එක පාට දැවිලි පිච්චිලි. එතකොට බලන්න අපි පොඩි දෙයක් කළේ මොකද්ද? අර ඒ කෙනා දිහා බල සතුටු වෙ හිටපු විතරයි කරේ. එහෙනම් ඒ පටන් ගැනීමම දුක හට ගන්න හේතුව බවට පත් වෙලා නැද්ද පින්වත්නි? බාහනේ බුදුරජාණන් වහන්සේ මේ දුක හට ගන්න හේතු දකින්න පරියායන් විශ්මිතයි පින්වත්නි. ඒතර බලන්න කෙලෙස් සහගතව යම් කිසි දෙයක් එක්ක කටයුතු කරනවා නම් ඒ පටන් ගැනීමම දුක හට ගන්න හේතුව. කෙලෙස් සහගතව යම් කිසි දෙයක් හිතන්න පටන් ගන්නවා නම් හිතන්න පටන් ගැනීම දුක හට ගන්න හේතුව. කෙලෙස් සහගතව යම් කිසි දෙයක් කතා කරන්න පටන් ගන්නවා නම් පටන් ගැනීම දුක හට ගන්න හේතුව. එතකොට මේ කෙලෙස් සහගතයේ ආරම්භය අශේෂ විරාග නිරෝධා. ඒතර මේ කෙලෙස් සහගත ආරම්භයක් කියලා තමන් කයින් වචනින් මනසින් කරන්න හදන දේ කෙලෙස් සහගත ආරම්භයක් කියලා තමන්ම දැනගෙන ඒකට නොඇලී තේරුම් හැබැයි ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕන. තේරුම් අරගෙන නොඇලී ඉන්නකොට මොකද වෙන්නේ? තමන්ගේ ජීවිතින් ඒ දේවල් අතහැරි යනවා. ඉස්සෙල්ලා දුෂ්චරිතය අතහැරෙනවා. ඊළඟට මිත්‍යා ආජීවය අතහැරෙනවා යාගේ ජීවිතේ. ඔන්න සීලවන්ත ජීවිතින් දැන් ඔයා ධාර්මික ජීවිතයක් ගත කරනවා. ධාර්මික ජීවිතෙත් මොකද වෙන්නේ? එයා අල්පේච්ච වෙනවා පින්වත්නි ටික. සමහරවිට ඔහු ගිහිගේ අතහරිනවා. කටයුතු අඩු කර ගන්නවා. ඇයි එහොයට තේරෙනවා ඔහුට තේරෙනවා මේ කටයුත්තෙන් තමයි දුක හටගත්තේ. මේ වචන වලින් තමයි දුක හටගත්තේ. වචන ඔහුගේ පාලනය වෙනවා. ක්‍රියා පාලනය වෙනවා. සිතවිලි පාලනය වෙන පටන් ගන්නවා. එයාගේ ක්‍රියාවෙන් දුක හට ගන්න බව එයාට පේන්න පටන් ගන්නකොට. හැබැයි එතෙන්ට මනසපත් වෙන්න කාලයක් අර යෝනිසෝ මනසිකාරයෙන් හිත වඩන්න ඕන පින්වත්. මොකද මේ යෝනිසෝ මනසිකාරේ යම් කිසි දුකක් ඇද්ද ඒ සියලු දුක් හටගන්නේ ආරම්භ පච්චයාද කියන වචනේ තමයි පාලි වචනේ පින්වත්නි. මේ කෙලෙස් සහගත කටයුතු වල ආරම්භයෙන් තමයි මේක පටන් ගන්නෙ. ඒකයි පින්වත්නි අපි දැන් ඊට පස්සේ අකුසල් අතහැරලා කුසල් වඩන්න ගියා කියන දැන් මිත්‍යා දෘෂ්ටිය අතහැරලා සම්මා දිට්ඨිය වඩන්න ගියා කියන දන්නකො. සම්මා දිට්ඨියත් උපාදාන සහිතන කෙලෙස් සහගතව නම් අපි සම්මා දිට්ඨිය වඩන්නේ. ඒක හේතු වෙන්නේ ආයි ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව සහිත උපතක් කරාගෙන යන. ඒ නිසා තමයි මේ සම්මා දිට්ඨිය වඩන අතරේ එයා ප්‍රඥාව වඩන්නේ පිණිස තමයි. චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය වඩන්නේ පිණිස තමයි පින්වත්නි. ඒකයි ඔය මහා චත්තාරික සූත්‍ර දේශනා කරන්නේ ආශ්‍රව සහිත සම්මා දිට්ඨියකුත් තියෙනවා අනාශ්‍රව සම්මා දිට්ඨියකුත් තියෙනවා. ඒතර බලන්න මේ සිහිය වැඩෙනකොට ප්‍රඥාව වැඩෙනකොට ආශ්‍රව සහිත සම්මා දිට්ඨිය තේරුම් අරගෙන ඒ සම්මා දිට්ඨියේ පිහිටා ඔහු කොහොමද කරන්නේ? අර ආශ්‍රව දුරු වෙන සම්මා දිට්ඨිය ඔහු වඩන්න පටන් ගන්නවා පින්වත්නි.
කුමක් නිසාද? ඒ ආශ්‍රව සහිත සම්මාදිට්ඨියෙන් දුක හටගන්න බව අවබෝධ වෙන්න තමයි ආශ්‍රව රහිත සම්මාදිට්ඨියට හු එන්නේ. මේක අවබෝධයක් මිසක මේක නිකන් ආවට ගියාවට මේ සලෞක සම්මාදිට්ඨිය මේ විවේචනය කරන එක දහමක් නෙවෙයි මේ පින්වත් මේක. නිසා මේ කාරණේ හොඳට තේරුම් ගන්න ඕන අපි. ඒකයි දැන් සතර බ්‍රහ්ම විහරණ වඩන්න ගියත් මෙන්න මේ ක්‍රමයට වැඩුවොත් තමයි කියන පින්වත් නිකලෙස් වෙන්නේ. මොන ක්‍රමයටද? නිකම් වැඩුවට හරියන්නේ නැහැ. කාය විවේකය, චිත්ත විවේකය, විවේක නිස්සිතං, විරාග නිස්සිතං. විරාගී සිතින්, නිරෝධ නිස්සිතං. නිරෝධයට නැඹුරුණු සිතින් වොස්සග්ග පරිණාමි. තණ්හාව දුරු කරන අදහසින්, විමුක්තියට පත් වෙන අදහසින් සතර බ්‍රහ්ම විහරණ වඩනකොට තමයි ඒ සතර බ්‍රහ්ම විහරණ නිකලස් බව කරා ගෙනියන්නේ. නිකම්ම සතර බ්‍රහ්ම විහරණ වැඩුවොත් මොකද වෙන්නේ? ඒ ආරම්භයත් ආයිත් ජරා මරණ දුක හරි ගෙනත් දෙන දෙයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ ਉਹ මනුස්ස ලෝකෙට නැති වෙන්න පුළුවන්. එක දිව්‍ය ලෝකයකට. එහෙම නැත්නම් බ්‍රහ්ම ලෝකෙට. හැබැයි එතනක් තියෙන කුමක්ද? එතනක් තියෙන කෙලෙස් සහගත ජීවිතයක් පින්වත්නි. ඒතර හරි ආශ්චර්යයි මේ බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්ය ප්‍රඥාව පින්වත්නි. ඒක නම් හිතා ගන්න බෑ ඒක. මේ වගේ සුන්දර පොඩි පණිවිඩයකින් කෙනෙක්ගේ හිත නිකලස් කරනවා පින්වත්නි. මොකක්ද මේ පුංචි පණිවිඩේ? යම්තා දුක් හට ගන්නවද ඒ දුක් හටගන්නේ එහෙනම් මේ ආරම්භයෙන්මයි පටන් ගැනීමෙන්මයි කියන වචනේ තමයි ඇත්තට මේකේ සරල තේරුම. ඒතර මොන ආරම්භයෙන්ද? මේ කෙලෙස් සහගත ක්‍රියා වචන ඒ වගේම සිතිවිලි වල ආරම්භයෙන් තමයි මේ සියලු දුක් හටගන්නේ. ඒ කෙලෙස් සහගත ක්‍රියා වචන සිතිවිලි පිළිබඳ ඉතිරි නැතුව නොයල්මින් නිරුද්ධ වුණොත් ආන් එදාට සියලු දුකින් ඈතර වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ නිසා මේ සොඳුරු බණපද අපේ ජීවිතේ ධර්ම අවබෝධය පිණිසම හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. පින්වත්නි, අද දින සම්බුදු සිතක අසිරිය ධර්ම සාකච්ඡාව සඳහා අනුග්‍රහය දරන්නේ නුවරඑළියේ පදිංචි පින්වත් NSTN චානක චතුරංග සහ DM නදීෂා ප්‍රියාණි යන දෙපළ ඇතුළු පවුලේ සියලු දෙනා ඒක රාශී වෙලා ඉතින් මේ රැස්වන උදාාර පුණ්‍ය සම්පත්තිය ගටීකාර බ්‍රහ්ම රාජයා, සහම්පති සනන් කුමාර බ්‍රහ්ම රාජයා, සක් දෙවිඳුන්, සතරවරන් රජදරුවන්, සෙම්පත් දෙවිවරු, ඉෂ්ඨකාමී දෙවිවරු, ප්‍රදේශ භාර පළාත් භාර දෙවිවරු, ලෝකපාලක දෙවිවරු, ගෞතම බුදු සසුන හිත කැමති සියලු දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. සුමන සමන් දිව්‍ය රාජයා, ආලවක දෙවියන්, ජනවසඹ දෙවියන් මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම මේ පින් බිම ආරක්ෂා කරන සියලු දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ශ්‍රී මහා බෝරජානන් වහන්සේලා ධාතුන් හතර සුරකින සියලු දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන්, වරණයෙන්, සැපයෙන්, බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණයේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට සලසා දිත්වා දෙවියෝ දුතුන් ධර්මය අවබෝධ කරත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වුණු උදාාර පුණ්‍ය සම්පත්තිය පරම පූජනීය මේ ධම්මක විවර කළ දුන්නු ගුරු දේවයන් වහන්සේට, මහා සංඝරත්නයට, අනගාരികා මෑණිවරුන්ට, උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රද්ධා මාධ්‍යාලයේ අනුශාසක අලුදෙණියේ සුබෝධි ස්වාමීන් වහන්සේට, මහමෙවුනා මහා විහාරයේ අනුශාසක කටුනේරියේ ධම්මදේව ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රද්ධා මාධ්‍යාලයේ වෙනුවෙන් විකාශන කටයුතු වෙනුවෙන් කැපවෙන මහා සංඝරුවනට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ධර්ම අවබෝධය ලබන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාාර පුණ්‍ය සම්පත්තිය අද දවසේ දායි ධර්ම දානමය පින්කම සඳහා සම්බන්ධ වුණු සියලු දෙනා නමින් මිය පරලොව ගිය ඔබ අප නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන්ටත්, ඒ වගේම 2021 ජූලි මාස 27 වන දින අකාලේ මිය පරලොව ගිය අනුරුද්ධිකා දිසානායක මහත්මියට පරලොව සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්තුණු උදාාර පුණ්‍ය සම්පත්තිය නුවරඑළියේ පදිංචි පින්වත් NSTA චානක චතුරංග, ඒ වගේම DM නදීෂා ප්‍රියාණි කියන පින්වත් දෙපළට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම මේ නදීෂා මහත්මියට කුසේ වැඩෙන පින්වත් දරුවාට මේ පින් අනුමෝදන් වේවා.
නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සැලසේවා. තුනුරුවන අනන්ත ආශිර්වාදයෙන් දිව්‍යංගී දෙහිමි රැකවරණයෙන් ඒ සුවසේ දරුවෙක් ලබන්නට බිහි කරන්නට මහා සෑය අනන්ත අනුහස, අඟුලිමාල සෑය අනන්ත අනුහස සියලු රැකවරණ සැලසේවා. ඒ වගේම සුජීවත්ව සිටින ඩී.එම්. කරුණාවති අත්තම්මාට, ඩී.එම්. ගුණරත්න, ඩී.එම්. හේමලතා, එන්.එස්.ටී.ඒ. ජයසේන සහ කේ.ඩබ්ලිව්. ශීලා ප්‍රියන්ත යන දෙමව්පියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා. දායකත්වයේ දරූ සියලු පින්වතුන්ටත් ඒ වගේම කල්යාණ මිත්‍ර සියලු පින්වතුන්ට, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජික සමාජිකාවන්ට, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත්, ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටමත්, අපගේ පින්බර දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ධර්මාවබෝධයෙන් සැනසීම ලබන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.